ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. තිලෝවග්ග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දේවීඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අදත් අපි මේ ධර්මදේශනා වීඩියෝ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා පසුගිය අවස්ථා කිහිපයකදී මෙන්ම උතුම් ධර්ම අවබෝධයට අපට ප්‍රවේශ වීම පිණිස අවශ්‍ය කරන උපදෙස් කිහිපයක් මුල් කරගෙන පුංචි පැහැදිලි කිරීමක් කරගන්නට. පසුගිය වීඩියෝ ධර්මදේශනා කිහිපයක් තුළ
අවබෝධයට මඟ පෙන්වීමක් හැටියට අපි යම් යම් කරුණු කාරණා ප්‍රකාශ කරගෙන තිබෙනවා. පැහැදිලි කිරීම කරගෙන තිබෙනවා. එහෙම වුණත් අපි ඒ දේශනා නැවත නැවත පරිශීලනය කරන මට්ටම අනුව සමහර අය තුල ඒ කරුණ පිළිබඳව පැහැදිලිතාවයක් නිරවුල් බවක් පවතින්න පුළුවන්. තවත් සමහර අය ළඟ ඒ පැහැදිලි බව තරමක් අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ සමහර වෙට ඔබ අතර කෙනෙක් ඒ දේශනා එක් වතාවකට වඩා ශ්‍රවණය නොකරන්න ඇති. සාධාරණ වූ හේතු නැතුව නෙවෙයි. ඔබට ඉදිරිපත් කරන්න සාධාරණ හේතු කඳු උසට තියෙන්න පුළුවන්. එතකොට ඒ ටික සාධාරණය වෙනවා නම් එතකොට ඒ ටිකට සාධාරණත්වයේ ඉෂ්ට වෙනකොට අපිත් නොදැනී අපිට අසාධාරණය සිද්ධ කරගෙන ඉවරයි. ඉතින් අපි ඊට පස්සේ මේ සබාදහමට දෙස් දෙවල් තිබ්බාට වැඩක් නැහැ. ඇයි මටම මෙහෙම අසාධාරණයක් වෙන්නේ කියලා. මොකද ඔබ සාධාරණ ඉෂ්ට කරන්න ගිහින් තියෙන්නේ අර සාධාරණීය කරුණු කාරණා වලට මිසක ධර්මයටම නෙවෙයි. ඒ නිසා මිතුවක් දීර්ඝ සංසාරයක් ආපු ගමනේ අපි සාධාරණයි කියලා කියාගත්තු කරුණු කාරණාම මේ ජීවිතේත් සාධාරණීකරණයකට ලක් කරගත්තාම ඉතින් අපිට මේ දේශනා අහන්න වෙලාවක් නැහැ හාමුදුරුවනේ ඔබ වහන්සේලා කිව්වට කියලා. සමහරලාට මේ දේශනා අහන්න කියන අපි කෙරෙහි ටිකක් අමනාප සිතක් ඇති විය හැකියි. උන්වහන්සේලාට නම් මොකද කියලා එහෙම හිතෙන්න පුළුවන්. උන්වහන්සේලාට නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. අපිට නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඔය හිතන විදිහ වැරදි පින්වතුනි. ඔය හිතන විදිහ නෙවෙයි හරියන්නේ. මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. ජීවත් වීමේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ ජීවන කටයුතුත් එක්ක එදිනදා ජීවිතයක් පවත්වාගෙන යනකොට අපිට කියන්න පුළුවන්කම තියෙනවා උන්වහන්සේලාට නම් ප්‍රශ්න නැහැ කියලා. අපි උන්වහන්සේලාගේ සියලුම වැඩ කරලා දෙනවා නම් හැම දෙයක්ම කරලා හදලා දෙනවා නම් උන්වහන්සේලාට ප්‍රශ්න නැහැ කිය හැකියි. නමුත් එහෙම කියන්න අපිට අයිතිය නැත්තේ අපි හැමදේම කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ එහෙම කියන්න ගියාම වෙන්නේ තමන්ට ධර්මය කියලා දෙන කල්යාණ මිත්‍රයන්ගේම අඩුවක් හෙව්වා වෙනවා. අපි දහම් සෙවන ධර්මදේශනා මාලාව ඔස්සේ මුල ඉඳලා සාකච්ඡා කරගෙන ආපු දේ තමයි මේ සත්පුරුෂ ගුණධර්ම ඇති කර ගැනීමක් ගැන. එතකොට ඒ දේශනා මාලාවත් එක්ක මේ දේශනා බැඳිලා තියෙන්නේ. අපි මේ දේශනා ටිකක් ගැඹුරට යන නිසා ටිකක් ප්‍රායෝගිකත්වයට බර වෙන නිසා මේ දේශනාවලට හිත තියලා ඒ වගේ හිත පවත්වලා අවබෝධ කරගන්න කුසල ශක්තිය මදි අයට ප්‍රවේශ වෙන්න මූලික පසුබිම තමන්ගේ සිතේ හදාගන්න තමයි අපි මේ කෙටි වීඩියෝ ධර්මදේශනා මාලාව දහම් සෙවන ධර්මදේශනා කියන නමින්
වීඩියෝ වැඩසටහනක් පවත්වගෙන ඉන්නේ. ඒ නිසා මේ දේශනා එක්ක යම් කෙනෙකුට අපහැදිලි බවක් හෝ ප්‍රායෝගිකත්වයෙන් තේරුම් ගන්නට අපහසු බවක් දැනෙන හැම වෙලාවකම ඒ අයට අපි නැවත නැවතත් සිහිපත් කරනවා ඔබ දහම් සෙවන ධර්ම දේශනා මාලාවද මුල සිට ශ්‍රවණය කරන්න. ඒවා ඊටාම පෙළගැස්වීමක් ඔස්සේ අපි දේශනා කළා මෙන්ම ඔබ ඒවාට අදාළ සටහන් තබාගෙන ඒ සටහන් අධ්‍යයනය කරගෙන යම්කිසි පෙළගැස්මකට එන ඒ වැඩපිළිවෙල තුලින් තමන්ව නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එතකොට මේ සත්පුරුෂ ධර්මවල අසත්පුරුෂ ධර්මවල තියෙන ලක්ෂණ හොඳට පැහැදිලිව ඔබට තේරුම් ගන්න පුළුවන් තැනකට දැන් මේ දේශනා මාලාව ඇවිත් තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ අපි අසාධාරණයට ලක්ුණේ ඇයි කියන හේතුව හොයන්න ඕන. සමහර අයට මේ අපි අසාධාරණයකට ලක් වෙනවා නිරතුරුව කියලා තේරෙන්නේ නැහැ. අපි මොනතරම් සමාජයේ සාධාරණ කටයුතු ඉටු කෙරුවත් මොනතරම් අපේ ජීවිතත් එක්ක බැඳිලා ඉන්න අයට අපේ හැකි පමණින් ශක්ති පමණින් සාධාරණව සැලකුවත් අපිට යමක් සිදුවෙන තැනේදී පෞද්ගලිකව ඔබට ගැටලුවකට මුහුණ දෙන්න වෙන තැනේදී ඔබට දුකටපත් වෙන්න සිද්ධ වෙලා ඒකට පිහිට වෙන්න කෙනෙක් නැති වෙලා ඔබට ඇස් වලට කඳුළු එනවා හිතට තරහ එනවා මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා මේ තරම් හොඳට කටයුතු කරන මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා දුකකුත් තරහකුත් හිතේ තදබල වේදනාවකුත් ඇතිවිච්ච අවස්ථා නැහැ කියනවනම් එහෙම අය ඉන්නේ මේ මුළු මහත් සමාජයේම ඉතාම අතලොස්සක් වෙන්න පුළුවන්. ඒ අය අතරිනුත් කොටසකට තාම එවන් ප්‍රශ්නයක් ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඉස්සරහට එන්නේ නැහැ කියන සහතිකේ නැහැ. ওই චූටි දරුවන්ට පොඩි ළමයින්ට ඊටා හොඳ සුඛෝභෝගී ජීවිත ගෙවන සැප සම්පත් පිරිච්ච පින්බර පුද්ගලයින්ට සමහර ලාවට ඒවා දැනෙලා නැහැ තාම. සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තරම් තාම ඒ වෙලාව ඇවිල්ලා නැති අය වෙන්න පුළුවන්. එතනින් සමහර පිරිසකට ජීවිතයේ පිළිබඳ තියෙන ගැඹීර අවබෝධය නිසා ඒ පීඩාව එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් අපි අනිත් බොහෝ දෙනෙකුට සිදුවෙන දේ තමයි රැකියා කරන ස්ථානයේ විවිධ අසාධාරණකම් Tamanට සිදු වෙනවා. උහුලා ගන්න බැරි වේදනා ඇති වෙනවා, පීඩා ඇති වෙනවා. ඒත් කර කියා ගන්නත් දෙයක් නැතු වෙනවා. නිවෙස්වල විවිධ කටයුතු බොහෝ දෙනා වෙනුවෙන් හිතාමතා කටයුතු කරන අයට මේ පීඩා මේ වේදනා දැනෙනවා වැඩි. මේක තමයි ප්‍රායෝගික වූ සත්‍ය. ඉතින් අපි අසාධාරණයකට ලක් වෙන්න අකමැතිම අය. අපි අනිත් අයට අසාධාරණයක් කරන්න හදනව නෙවෙයි. අනිත් අයට සාධාරණයක් කරන්න ගිහින්ම අපි විශාල අසාධාරණයකට ලක් වෙන ස්වභාවයකට පත් වෙලා ඉන්නවා. දැන් උදාහරණයකට මරණාසන්න වෙනකන් තමන් ජීවත් වෙන පරිසරයේ ඥාතීන්ට, හිතවතුන්ට, දරුවන්ට, මුණුබුරන්ට, මිනිබිරියන්ට සාධාරණයක් ඉටු කරන්න වෙහෙසෙන සමහර අම්මලා තාත්තලා ඒ කටයුතුත් එක්ක පොරබදලා ඒ යුතුයකම්ද ඒ වගකීම්ද අවසානයක් කරගන්න බැරුව ඒ මැත්තේම හිත පිහිටවගෙන මැරෙනවා. එහෙමයි ඕන තරම් මේ
මේ ලංකාවේ පරිසරය තුල දකින්න ඉන්නවා. දරුවන්ගේ නංගුත් කියාගෙන තියෙන වැඩපළවල කටයුතු ගැන කියාගෙන අවසන් හුස්ම හෙලනවා. හොයා හදාගත්තු දේපොළවල විස්තර කියාගෙන අවසානයේ හුස්ම ටික හෙලන අයට අවසාන සිතුවිලි බවට පත් වෙලා තිබෙන්නේ, අවසානයේ අරමුණු වෙලා තිබෙන්නේ තමන් ඒ කරපු ක්‍රියාවන්. අරමුණු වෙලා තිබෙන්නේ, නිමිත්ත වෙලා තිබෙන්නේ එතකොට ඒ ක්‍රියාව. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ කරපු ක්‍රියාවේ කොටස් මතක් වෙන්න ගන්නවා. පාවිච්චි කරපු උපකරණ මතක් වෙනවා. දැන් ජීවිත කාලෙම ගොවිතැන් කරපු කෙනෙකුට මරණාසන්න මොහොතේ උදැල්ල මතක් වෙනවා. ඒක මොකද්ද? නිමිත්ත. මුළු කුඹුරු කොටපු හැටිම මතක් වෙන්නේ නැහැ. උදැල්ල මතක් වෙනවා. එතකොට කර්මයට පාවිච්චි කරපු උපකරණයක් නිමිත්තක් මතක් වෙනවා. කර්ම නිමිත්ත. කර්මෙම මතක් වෙන්නත් පුළුවන්. කුඹුරු ගොවිතැන් කරපු හැටි, ආස්වැනු ගත්තු හැටි, දැන් එව්ව මට බෑනේ කියලා මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කර්මය නිමිත්ත මතක් වෙනවා. එතකොට එයාට ඒ ටික කරන්න ගියාම පිනක් කරගන්න වෙලාවක් නැහැ. ධනක් පූජා කරගන්න වෙලාවක් නැහැ. බණක් අහගන්න වෙලාවක් නැහැ. නේ? ඇයි එයාගේ ජීවිතේ ගෙවුනේ කොහෙද? හැම වෙලේම වෙලේ. නැත්තම් කුඹුරේ. එතකොට මෙයාගේ හිත පිහිටලා තියෙන්නේ කොහෙද? කුඹුරේ. ඉතින් අපි බණට අහලා තියෙනවා, ධර්මයට අහලා තියෙනවා, හිත පැලවෙන්නේ මොකේද ඇත්තටම? කුඹුරේ. ජීවිත කාලේ පුරා කරපු ක්‍රියාවට තමයි කුඹුර කියන්නේ. ඉතින් එයා කුඹුරු ගොවිතැන් නොකරුවත් අපි දන්නවා ධර්මානුකූලව අපි හිතමුකෝ එයා වෙන මොකක් හරි ව්‍යාපාරයක් කළේ කියලා. ජීවත් වෙන්න. එතකොට එයා ඒ කරපු රස්සාවේ හිත පැලවෙනවා. හිත වැඩෙනවා. ඒකටත් අපි ධර්මානුකූලව කියන්නේ එයාගේ කුඹුරේ බීජ වැපිරෙනවා. බීජ පැලවෙනවා. මුල් අදිනවා. දැන් මේ මුල් ගලවලා ගන්න ඕනේ. ඒකට ක්‍රමයක් ගැන දැනගන්න විදිහක් නැහැ. හේතුව ඒ ක්‍රමය සඳහන් වෙන බණ අහන්න වෙලාවක් නැහැ. ජීවිතේ ගත වුණේ අර තමන්ගේ කටයුතු ටිකත් එක්කමයි. ඉතින් අවසානයේ ඒගොල්ලෝ මරණ මොහොතේ තරුවන්ට සාධාරණ ඉටු කරගන්නට, මුණුබුරු මිනිබිරියන්ට සාධාරණයක් ඉටු කරගන්න, පරම්පරාවට සාධාරණයක් ඉටු කරලා තියලා මැරෙන්න දැඟලුවා. අනේ මැරිලා ගිහිල්ලා ප්‍රේතයෝ භූතයෝ වෙලා ඒ භූමිය වලට අරක් ගන්නව ඇවිල්ලා. දැන් කාටද සාධාරණ ඊට උනේ? තමන්ටත් සාධාරණයක් නැතිකොට. දැන් සාධාරණේ ඉටු කරන්න ඇවිල්ලා ඉන්නවා ප්‍රේතෙක් භූතෙක් වෙලා අර ස්ථානවලට. දැන් මොනුබුරෝ මිනිබිරියෝ වැඩ කරන්න ගත්තාම මේ වගේ මේ අරගොල්ලෝ දිහා බැල්ම හෙලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ලෙඩ වෙනවා. මේ ආදරේට ඇවිල්ලා ටික දවසක් යනකොට ළමයි ගැහෙනවා, වෙවුලනවා. බය වෙලා. ඕන් ඇඟට ගිහිල්ලා. ඉතින් එලවන්න එකකේ හදනකොට මං අහවලා මං කිරි අම්මා. මං ආච්චි. මං ආදරේට ආවේ. ඉතින් ආදරේට ආවත් දැන් ඉතින් මිනිස්සෙක්ගේ ඇඟේ අමනුස්සෙක් පිහිටියට පස්සේ එයාට ජීවිතේ හරියට ගෙනිය ගන්න බෑනේ. දැන් අසාධාරණයක් එයාටත් ලක් ඇති වෙලා නැද්ද? දැන් Tamanට සාධාරණයිද මේ වෙන්නේ?
බලන්න සියලු දෙනා සාධාරණයකට ලක් වෙලා නේද? සබාදහමේ. එතකොට මේ ටිකට හේතු උනේ මොකද්ද? Tamanට සාධාරණයක් ඉටු කරගන්න බැලුවේ අර සාධාරණ කරුණු තුලින්. ඒ නිසා ඒකයි අපි කියන්නේ ඔය හැමදේම සාධාරණයි කියා ඉන්නවා වෙනුවට ඒවට පොඩි අසාධාරණයක් වගේ පෙනුනට තේරුණාට අපි වැඩ අවසන් වෙලා නිදා ගන්න වෙලාවෙන් පුංචි කාලයක් අරගෙන හෝ පාන්දර අලුයම් කාලයෙන් ටිකක් අවදි වෙලා බුදු පහන තියලා පැන් වීදුරුවක් පූජා කරලා පුංචි වෙලාවක් මේ බණ ටිකක් දාගෙන අහනලා නිකම්ම බැරි නම් අහන ගමන් ගෙවල් දොරවල් ටික හරි අතුපතු කගා සුද්ධ පවිත්‍ර කරන එළිය වැටෙනකොට අනිකුත් වැඩවලට යොමු වෙන්න අවශ්‍ය කරන මූලික වැඩ කොටස අවසන් වෙන ගමන් අර බණ ටික අහන්න පුළුවන්ද බැරිද? එහෙම හරි මේක පටන් ගත්තොත් මං කියන්නේ හැමෝටම මේ ඒ විදිහටම කරන්න නෙමෙයි. මේකට යොමු විච්ච අය ආයෙ ගිහිල්ලා මේක අහන ගමන් එක ඒවා කරන්න යන්න ඕනේ. මේක අහන්න හුරුවක් නැති වැඩ ගැනම සාධාරණ සිතුවිලි එන අය ඉන්නවනේ. ඒ අය පටන් ගැම්මකට මං කියන්නේ මේ. ඒ අතරතුරට මේ බණ ටික අහන්න දාගෙන ශ්‍රවණය කරන්න අරගෙන ඒ ආරම්භයේ පටන් ගත්තොත් ඔබට සිදුවෙන අසාධාරණේ ටික ටික ඔබ විසින්ම ජය ගන්න පුළුවන් වෙනවා. ඒ ඔබ සාධාරණයක් මේ ධර්මයට කරන්න ගන්න. ඔබ මේ ධර්මයේ තුලට සාධාරණයක් කරන්න ඒ සාධාරණය ලැබෙන්නේ කාටද? ඔව් Tamanට තියෙන අසාධාරණේ අඩු වෙන්න පටන් ගන්නවා. හරි පුදුම දහමක් පින්වතුනි මේක. ඒ නිසා මම අද කල්පනා කළේ අපි ගොඩක් අයට දැන් පහුගිය වීඩියෝ ධර්මදේශනා 2-3ක කතා කරපු කරුණුත් අමතක වෙලා ඉන්නේ කි. ඒකත් යම් තරමකින් ටිකක් මතක් කරගෙන අපි ටිකක් අද තව ඉස්සරහටත් ටිකක් අවබෝධයට අවශ්‍ය කරන පුංචි මඟ පාදා දීමක් කරගන්නයි කල්පනා කළේ. මම හිතනවා මේ විදියට අපිට සාකච්ඡාව අරගෙන යන්න වෙනවා. මොකද මා දේශනා කරගෙනම ගියාටත් තේරුමක් නැහැ. ඔබ ඒ මග වඩන්න නම් ඔබට මේ සාකච්ඡාව පැහැදිලි විය යුතුයි. මේ සාකච්ඡාවේ කතා කරන කරුණු කාරණා ඉතා පැහැදිලි දේවල් බවට පත් විය යුතුයි. අඩුම තරමේ ප්‍රවේශයකට අවශ්‍ය මට්ටමකට ඒ වඩාත් පැහැදිලි කරගන්න ඔබට ප්‍රායෝගිකව යෙදිලා බලන්න වෙනවා. ප්‍රායෝගිකව යෙදිලා බලන කෙනෙකුට පැහැදිලි වෙන තරමටම හරි කියන්න හමුදුරනේ මට අහගන්න කියලා ඉවරලා එකපාර මේක අහන්න බලාපොරොත්තු වෙන කෙනාට අහලා විතරක් තේරුම් ගන්න බලාපොරොත්තු වුණ අයට මට හැකියාවක් නැහැ අනිත් අයට වගේම පැහැදිලි කරලා දෙන්න. ඒ පැහැදිලි වීමේ ශක්තියට බලපානවා කරුණු දෙකක්. මොකක්ද කරුණු කීයක්ද? කරුණු දෙකක් බලපානවා. එකක් තමයි මා පැහැදිලි කරලා දෙන විදිය. අනික තමයි එයාට ඒක පැහැදිලි කර ගැනීමේ ශක්තිය. ඉතින් මේ දෙක ගැනම අපි සැලකිලිමත් විය යුතුයි. එකක් පැහැදිලි කරලා දෙන විදිය බලපානවා. එතකොට ඒකට පැහැදිලි කරලා දෙන්න ගන්න උදාහරණ ඒ වගේම ඒ පැහැදිලි කර වෙන විදිහට හිමින් පියවරෙන් පියවර කරුණු ඉදිරිපත් කිරීම හදිසියට කරුණු කාරණා ගොඩාක් කියාගෙන ගියාට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ පියවරෙන් පියවර ඔබට ප්‍රායෝගික වෙන විදිහට කරුණු ඉදිරිපත් විය යුතුයි. ඒක බලපවත්නවා ඒ කියා දෙන පිළිවෙලත් එක්ක.
එතකොට ඔබේ පැත්තෙන් මේක පැහැදිලි කර ගැනීමේ ශක්තියට උදව් වෙනව මොනවද? ඔබ මේක අහුම්කම් දෙන පිළිවෙල. නිතර නිතර අහනවද? නැත්තම් එකපාරකින් අහලා අවසන් කරනවද? කියන එක බලපාන්නේ නැද්ද? බලපානවා. අහන වෙලාවෙත් වෙන වෙන දේවල් එක්ක කටයුතු කරනවද? නැත්නම් මේ පිළිබඳව හොඳ අවධානයකින් ඉන්නවද? ඒ අවධානය ඊට පස්සේ ඔබ ජීවිතයට ගෙනිය ගන්නවද? ප්‍රායෝගික ජීවිතය තුළ ඒ කියපු කාරණා මුණ ගැහෙන තැන්වලදී ඒවා එක්ක හොඳ අවධානයකින් වැඩ කරනවද? නැත්නම් බණ අහන වෙලාවට අහලා ඒක පැත්තකින් වහලා තියලා පරණ සුපුරුදු විදිහට ජීවිතය ගෙවා ගන්නවද? ඒවා ඔබේ පැත්තෙන් බලපාන සාධක. ඉතින් ඒ ගැන අපි උනන්දුය යුත්තේ කෙබඳු ආකාරයකින්ද? ඉතින් ඒ අනුව මේක තව තවත් මේ අවබෝධයට උපකාරක ශක්ති හදාගන්න පුළුවන් වෙනවා. එතකොට කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන් ලබා දිය හැකි ශක්තිය තමයි ක්‍රමානුකූල භාවයකින් සකසා දීම. නේද? ඒ කියන්නේ පොඩි ළමයෙකුට කිරිබොන ළමයෙකුට මස් කිලෝ එකක් උයලා ගෙනත් දෙනවා කන්න කියලා. තේරුණාද කියන එක? එතකොට ඒ මස් කිලෝ එක කාලා ඒ ළමයාට හැදෙන්න පුළුවන්ද? බෑ. මේ ළමයා තව අලගෙඩියක්වත් කන්නේ නැහැ. ඒ ළමයා කිරි බොන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවට කරන්න ඕනේ ඒ මස් බත් මාළු ඕවා ඒ ළමයාගේ අම්මට කන්න දීලා අම්මට කියනවා කිරි දෙන්න දරුවට කියලා. ඒකයි ක්‍රමය වෙන්න ඕනේ. හැබැයි ළමයා ලොකු වුණාට පස්සේ ළමයාට කිරි වීදුරුවක් බීලා නිකන් හිටපන් කියනවා. මෙයාට බඩගිනි. අවුරුදු 18ක් 20ක් විතර වෙන ළමයෙකුට කිරි උගුරක් බීලා ඉන්න කියනවා. ඒ ළමයාට ඉන්න බෑ. එතකොට යාට බත් මාළු පිණි හොඳට කන්න ඕන. එතකොට ඒ විදිහට ක්‍රමානුකූලව කෑම රටාව හදලා දෙන්න එක බාහිරින් වෙන්න ඕන එකක්. ඒ ළමයා ඒ දෙන වෙලාවේ ඒ දෙන දේ පරිහරණය කෙරෙන්න ඕන. අම්මා කිරිපෝන වෙලාවේ දරුවා කිරිබොන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? කිරෙන් බාල වෙනවා. ඒ දරුවට මන්ද පෝෂණය හැදෙනවා. කිරින් බාල වෙච්ච මන්ද පෝෂණය හැදිච්ච දරුවන්ගේ සමබරතාවයකින් වර්ධනයක් වෙන්නේ නැහැ. ඔබට මා මේ උදාහරණ කියන එකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න ඔය වගේ මානසික පෝෂණයේ පැත්තේදීත් ওই වගේම වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි නිවැරදි වූ ආහාර රටාවක් කරහා පෝෂණය ලැබනවා වගේ ඒ දෙන දේ අපිට දිරව ගන්න පුළුවන් දෙයක් දෙන්නේ මුලින්ම. එතකොට ඒ දිරව ගන්න දෙන දේ පෝෂණීය ගුණයකින් යුක්තව දෙන්නේ. එතකොට අපි ඕකේ තියෙන දේවල් ප්‍රයෝජනෙට ගන්න නැතුව හිටියොත් අර දරුවා කිරිපෝන වෙලාවේ කිරි නොබී හිටියා වගේ වෙන්නේ නැද්ද? ඒ නිසා මූලිකව කිරිපොවන්නාසේ අපි මේ උත්සාහයක් ගන්නවා සත්පුරුෂ ගුණධර්ම පොවන්න. ඒත් සමහරු මොකද කරන්නේ? සත්පුරුෂ ගුණධර්ම ඕවා අහන්න ඕනේ නෙවෙයිනේ. නේ? ඒවා එච්චර වැදගත් නෑ. ඉතින් බුද්ධ ශාසනයක් එක්ක කටයුතු කරලා බුද්ධ ශාසනික ප්‍රතිඵල ලබා ගැනීමක් ගැන අපි කතා කරේ නිතර. ශාසනික උරුමයන් ලබා ගැනීමක් ගැන කතා කරේ. එහෙමනම් ශාසනික දරුවෙක් මේකේ බිහි වෙන්න ඕනේ. එතකොට ඒ කටයුතු ටික කරගන්න යනකොට අපි මේ පෙළගස්සගත්තු ක්‍රමවේදයන් හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා පින්වතුනේ අද මේ දේශනාව එක්ක ඔබ කටයුතු කරද්දී ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල මෙතෙන් සිට ඉදිරියට
ලබා ගන්න නම් ඔබ මේ පසුගිය දේශනා නැවත පරිශීලනය කිරීමේ කටයුත්තත් එක්ක මේ දේශනා හදාරන්න. එතකොට තමයි ඔබට සමස්තය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හදිස්සිය පැත්තකට තියලා එක දේශනාවෙන්ම මේ සියල්ල අවබෝධ කරන්න තියෙන ඔය මෝඩ කල්පනාව චුට්ටක් පැත්තකට තියලා සමහර අයට ඕන එකෙන්ම රහත් වෙන්න. එක දේශනාවෙන් රහත් වෙනවා කියලා කොතනක හරි තිබුණොත් අනේ ඒවට අහු වෙනවා ඒ නිසා. එහෙමත් කාලයක් තිබ්බා. හැබැයි මේ දේශනා බුදුහාමුදුරුවෝ කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට පාරමිතා පූර්ණේ කරගත්තු උත්තමයෝ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ ඒ උත්තමයන්ට දැන් වෙන කෙනෙකුට බණ ටික කියනවා අහගෙන හිටියත් ඇති. නේ? නින්ද යනවද? නෑ උන්වහන්සේට නින්ද ගියේ නෑ. වෙන කෙනෙකුට බණ කියද්දිත් ඇහැ ඇරෙන්න ගන්නවා. වැහිලා තිබිච්ච ඇස් ඇරිලා සත්‍ය අවබෝධයට විවෘත වෙනවා. දැන් අපිට වැහිලා තිබිච්ච ඇස් ඇරෙන එක නෙමෙයි බණ කියද්දි සිද්ධ වෙන්නේ. ඇරිලා තිබිච්ච ඇස් වැහිලා යනවා. එහෙමම නින්ද යනවා. බණ ඉවරනකොට හැරෙනවා. ඒ නැගිටලා ඉතුරු වැඩ කරන්න. ඉතුරු වැඩ කිව්වේ පරණ වැඩ. ඒ කියන්නේ යට ඉතුරුලා තියෙන්නේ පරණ වැඩ විතරයි. නේ? මෙතුවක් කාලයක් කරගෙන ආපු වැඩ ටිකට කියනවා ඉතුරු වැඩ ටික කියලා. එතකොට කන බොන දේවල්, සලකන දේවල් වෙනුවෙන් ගොඩාක් අපි කටයුතු කරද්දී බණ ටිකක් අහන එක අපේ චිත්ත අභ්‍යන්තරයට හොඳ සැලකිල්ලක් ලබා දෙන එක නේ අපි කරනවද? ඔබ කැමති නැද්ද සලකන්න? සලකලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ සතුටින් hina වෙනවා අපිත් එක්ක. කාට හරි සලකලා බලන්න මොකද වෙන්නේ? ඒගොල්ලෝ සතුටටපත් වෙලා අපි දෙස සිනාමුසු මුහුණින් අපිට හිතවත් වූ ලීලාවකින් අපි දෙස බලන්නේ නැද්ද? ඉතින් ඔබ සලකලා බැලුවේ කාටද? ඔබ ඔබේම හිතට සලකලා බලන්නකෝ. ඔබේ හිතට සලකන්න ඕන විදිහට සලකලා බලන්න. කොහොමද හිතට සලකන්නේ? අපි සැලකුවේ හිත ඉල්ලන දේවල් දීමේ. නේද? හිතට සැලකුවේ එහෙම නේද? හිත ඉල්ලන දේවල් දීමෙන් බාහිර ලෝකයට සැලකීම එසේ කළාට ඒ ක්‍රමය අදාළ නෑ අභ්‍යන්තරික ලෝකයට සැලකීමේදී. තේරුණාද කියන එක? අපි ඒ වුණාට ඒකමයි කරන්නේ. ඒ නිසා අපි ඔය ලබා හිත ඉල්ලන ඒවා ලබා දුන්නට පස්සේ හිත අපි දෙස යහපත් ලීලාවකින් සිනාමුසු මුහුණකින් බලන්නේ නැහැ. අපි සලකලා ඉවරලා පොඩ්ඩක් නිහඬ වෙලා හිටපු දවසට අද කෝරවා. ඇයි මට අද මේවා දෙන්නේ නැත්තේ කියලා තරහෙන් බලනවා අපි දිහා. තේරුණාද? අර කෙලෙහි ගුණ හිත දන්නේ නැහැ. ඒ නිසා හිතට සලකන ක්‍රමය හොයා ගන්න ඕනේ. ඔබට පුළුවන් ද කියන්න හිතට සලකන ක්‍රමය මොකක්ද කියලා? බුදුරජාණන් වහන්සේ තමයි තේරුම් ගත්තේ හිතට සලකන හරිම ක්‍රමය. හිතට සලකන හොඳම ක්‍රමය තමයි හිත ඉල්ලන දේ දෙන එක නෙවෙයි. එහෙනම්
හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. වෙන වෙන ඒවා කියා ඉන්න නැතුව හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. හිත ගැන සැලකිල්ලෙන් ඉන්නකොට ඒ විදිහට කාලය ගෙවනකොට කාලය ගෙවිලා යනකොට කාලයත් එක්ක ඔබට දැනේවි හිත බොහොම සුවපත් වෙලා. ඔබට හිත ගැන සතුටු වෙන්න පුළුවන්. හිතම ඔබ ගැන සතුටු වෙන තැනකට එනවා. මුළු හදවතින්ම සතුටු වෙන්න පුළුවන් තැනකට අපි එනවා. එතකොට මෙච්චර කල් හිතුවද හිතට සලකන ක්‍රමය මොකද්ද කියලා? නෑ, මොකද්ද හිතට සලකන ක්‍රමය? හිත ගැන සැලකිල්ලෙන් ඉන්න. එතකොට හිත ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වම අනිත් මොකවත් එහෙනම් ඕනේ නෑ කියන තැනකට යනවා. හිත දිහා බලන් හිටියාම මද කියලා එතනින් වැඩ පටන් ගන්න හදනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මාර්ගයේ හැටියට පෙන්වුවේ හිත දිහා බලාගෙන ඉන්න එකම නෙවෙයි. එතෙන්ට එන්න බෑ හැමෝටම. එතෙන්ට එන්න පෙර මාර්ගයක් දේශනා කරනවා. ඒ මඟ අපි තේරුම් ගන්න ඕන. මොකද සමහර අයට මේ හිත දිහා බලාන තප්පරයක් දෙකක්වත් ඉන්න බෑ. ගිලිහිලා යනවා. රඳවගෙන ඉන්න බෑ. මොකද හිත කියන්නේ අතිසියුම් දෙයක්. හිතෙන් හිත දකින්න. හිත පිහිටවන්න එපා හිතක. පැහැදිලිද මම කියන එක? එතකොට ගොරෝසු තැනකත් හිත පිහිටවගෙන ඉන්න බැරි කෙනෙකුට හිත වගේ සියුම් දෙයක හිත පිහිටව ගන්න. සිතෙන් සිත දකින්න. සිතුවිල්ලෙන් සිතුවිල්ල ඊට පස්සේ බලන්න ඉදිරියට යන්න ඕන. ඒ සිත විභේදනය කරගෙන යන්න ඕන. ඒ සිත හැදුණු හැටි බලාගෙන යන්න ඕන. සිත හැදෙද්දි සිත හදන්න එකතු වෙච්ච අය කවුද මොනවද කියලා බලාගෙන යන්න ඕන. එහෙම බෙද බෙදා යන්න බෙදීමේ ශක්තිය නැති කෙනෙකුට බෙදීමෙන් එන්න ඕන ශක්තිය ගොඩනගාගෙන පාරමිතා ධර්මයක් හැටියට දාන පාරමිතාව ශක්තිමත් කරගෙන ඇවිත් නැති කෙනෙකුට මේක කරන්න බෑ. තේරුණාද කියන එක? ඒ නිසා මේ බෙදීම පාරමිතා ධර්මයක්සේ අරගෙන ඇවිල්ලා තියෙන්න ඕන. මොකද්ද? ඔව්, බෙදීමේ ශක්තිය පාරමිතා ධර්මයක්. අපි දැන් පාරමිතා ධර්ම ගැනත් කතා කරලා තියෙනවා. ඒවට අපි විශේෂ නාමයක් කීවා. ඔබට පොහොය ධර්මදේශනා, පොහෝ දින ධර්මදේශනා හැම ශ්‍රවණය කරන්න ලැබුණා නම් ඒ වචනේ ඔබට ඇහෙනවා. මීට පෙර ධර්මදේශනාවලත් අවබෝධයට මඟ පෙන්වීම කියන දේශනා තුලත් ඒ කරුණ මම සඳහන් කළා. දැන් ඉතින් අමතකයි මොනා කරන්නද? නේ ආයේ දේශනා අහන්නය ගිහිල්ලා ඔව් අහන්න උනත් පුළුවන් ඕන කෙනෙකුට. ඒ පාරමිතා ධර්ම වලට තමයි අපි කියවේ බුද්ධකාරක ධර්ම කියලා. එතකොට බුද්ධකාරක ධර්ම වඩමින් පාරමිතා පුරමින් ඉදිරියට ආපු අයට ඒ බෙදීමේ ශක්තිය හොඳට විවර වෙනවා. ඒ නිසා මේවා බෙදලා බලන්න පුළුවන්කම ඇති වෙනවා. එතෙක් අපිට මේ ගමන ක්‍රමානුකූල භාවයකින් ඉදිරියට එන්න වෙනවා. ඉතින් ඒ නිසා මඟ පෙන්වීම නිවැරදි කර තැනකට ගේන්න ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අනික අපි මඟ පෙන්වන්න ඕනේ මඟ පෙන්විය යුත්තන්ට. මඟ හොයන අයට.
නේද? කාටද මඟ පෙන්වන්න ඕනේ? මඟ හොයන අයට. මඟ හොයන්නේ නැති අයට. ඒ අයට මඟ සෙවීමේ වැදගත්කම කියලා දෙන්න එකයි කරන්න තියෙන්නේ. දැන් අපිට නම් ඔන්න කමක් නැහැ අපි මඟ හොයනවනේ නේ. ඔව් මොන මගේද මේ හොයන්නේ මොන මගක්ද හොයන්නේ? ඔව් සැප හොයන මගක් තියෙන්නේ අපිට. අපි බොහෝ දෙනෙක් ඇත්තම කතාව කිව්වොත් මොන මගද හොයන්නේ? සැප ලැබෙන මගක්. කීයක් හරි වැඩියෙන් හොයාගන්න පුළුවන් මගක්. නේ? හොයාගත්තු 1 රුපියල හරි ඉතිරි කරගන්න පුළුවන් මගක්. මොකටද? ඇයි අනේ අපේ ඊළඟ අපිට අනාගත ජීවිතයක් තියෙන්න එපායි. අපිට විතරක් අනාගතයක් හදලා මදි නේද? ඇයි අපේ දරුවෝ? ඇයි අපේ මුණුබුරන්ට අපේ පරම්පරාවට ඉතිරියක් කරන්න ඕනේ නැද්ද? ඕනා. ඒගොල්ලන්ට සාධාරණයක් කරන්න ඕනේ නැද්ද? ඕනා. ඒගොල්ලන්ට සාධාරණයක් කරලා අපි මැරිලා ගිහලා අපි මොන අසාධාරණයට ලක් වුණත් කමක් නැහැ නේද? එහෙම තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ එහෙම අසාධාරණයට ලක් වෙන්නේ. උපතින් බෞද්ධයි. මැරෙද්දි පෙරේත ලෝකේ යනවා. එතකොට බෞද්ධයෝ පෙරේත ලෝකේ යනවද? එහෙනම් මැරෙද්දිද බෞද්ධද? ප්‍රශ්නයක් තියෙනවා හිතන්න. උපතින් බෞද්ධ හොඳ බෞද්ධ පරම්පරාවලට අයිති බෞද්ධ පවුල්වලට අයිති හොඳ බොදු දරුවෝ දහම් පාසල් යද්දිත් අපි වෙමු සිරිලක බොදු දරුවෝ. මැරෙද්දි සිහිය නැහැ. අසිහියෙන් මැරිලා සතර අපාගත වෙනවා. අපි වෙමු සිරිලක දැන් මොකද්ද කියන්නේ? එතකොට විශාල අර්බුදයක් දැන් ඇති වෙලා හැම පවුල් වලම මේ එක එක අමනුෂ්‍ය භූත ප්‍රේත ප්‍රශ්න. එතකොට මෙහෙම උනේ මොකක් නිසාද? මට තේරෙන්නේ ඒ හැමෝටම ලොකු අසාධාරණයක් වුණා. බුද්ධ ශාසනයක් තියෙන වෙලාවක ඕක නෙවෙයි වෙන්න තිබිච්ච දේ. බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා ඊටා වටිනා ධර්මස්කන්ධයක් අපිට මතු කරලා දීලා බුද්ධ ශාසනයක් පිහිටවලා තියෙන වෙලාවක මනුස්ස ජීවිතයකුත් ලබාගෙන හිටපු අයට ඕකනම් නෙවෙයි වෙන්න තිබුණු දේ. ඒ නිසා පැහැදිලි වෙනවා ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ විදිහටම මේ ඉන්න ගොඩාක් අයටත් ඒ අසාධාරණේ වෙමින් යනවා. ඔය අසාධාරණයට ලක්වීමේ ඉඩකඩ බොහොම වැඩි. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ අසාධාරණයට විරුද්ධව කාටද බහින්නේ? සබාදහමට දෙස් දෙවල් දින එකයි තියෙන්නේ. ඒකනේ සාමාන්‍ය මිනිස්සු කරන්නේ. මෙච්චර හොඳට හිටිය දැන් අපි නිදාන අපි කියන්නේ අපි හොඳට හිටියා කියලානේ. අපි හොඳ කියන්නේ මොකේද මේ? අපි හොඳට හිටියා කියන්නේ මොකේද? දැන් මල ගෙදරකදී කතා පවත්වනවානේ. එතකොට මල ගෙදරකදී කතා පවත්තද්දී ඒ කතාවල කියන්නේ මෙයා හොඳ මිනිස්සෙක් කියන්නේ මොකේද මේ? මෙයා දරුවෝ පවුලක් හැදුවා. එතකොට ගමේ හොඳ සමිති සමාගම් වල නිලතල ටිකක් දැරුවා. ගමට වැඩක් කළා.
එතකොට ඒ දරුවන්ට දේපොළ හොඳට ඉතිරි කරා. දරුවන්ට යුතුයකම් කෙරුවා කියලා කියනවා එතකොට. ඒ හින්දා ගමේ හොඳ නිලතල ටිකක් දරලා ගමේ ප්‍රසිද්ධ වෙලා හිටියා. එතකොට ප්‍රසිද්ධිය නිසා විශාල පිරිසක් මලගෙදරට ඇවිල්ලා ඉන්නවනම් වත්ත පිරෙන්න සෙනගනම් මෙයා හොඳට හිටපු කෙනෙක්. එහෙම නේද මනින්නේ? පන්සලේ හාමුදුරුවෝත් කතා පවත්වන්නේ එහෙම එතකොට. හැබැයි හොඳට හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා හිමීට අහලා බැලුවොත් හාමුදුරුවනේ මෙයා පන්සලට කී දවසක් ඇවිත් තියෙනවද කියලා මේ මොකක් හරි එකට දවස් අද දෙකක් දාව මතකයි කියලා තමයි හාමුදුරුවන්ටත් මතක. පන්සල පැත්තේ ඇවිල්ලා නැහැ සමහර වෙලාවට. ඒකට අතනදී කතා පවත්වන්න වෙන්නේ කොහොමද? ගමේ ඉන්න හොඳම කෙනා හැටියට. අන්න ඒකයි අපි මේ බාහිරට යුතුයකම් කොටස කර එපා නෙවෙයි මම මේ කියන්නේ. ඒ වුණාට අපි දිහා බලලා නෑ නේද? අපි දිහා බලන්න පුරුදු වෙන්න ඕන. අපි අපේ හිතට සලකන්න ඕන. නැත්තම් මේ හිත අපිට වෙනස්කම් කරනවා. අපි අපේ හිතට සලකිල්ල මොකද්ද කියලා දැන් ඉගෙන ගත්තාද? හිතට සලකන විදිහ මොකද්ද? හිතේ ගැන සැලකිල්ලෙන් ඉන්න. හිත ගැන සලකා බලන්න. පැහැදිලිද? සලකා බලනවා කිව්වේ. හිත ගැන සලකා බලන්න. මොකද්ද හිත ගැන සලකා බලනවා කිව්වේ? හැමදේම ඉල්ලන දේ දෙනවා. ඔව් හිත පිළිබඳ සැලකිල්ලෙන් ඉන්නවා කියන එක. මේ හිත මොන විදිහේ වෙනස්කම් වලට යනවද? හිතේ ස්වභාවයන් මොනවද කියලා බලන එක නේද? එතකොට හිතේ ස්වභාවයන් මොනවද කියලා බලන්න එන කෙනා තමයි Tamanට සාධාරණේ ඉටු කරගන්න කෙනා වෙන්නේ. ඇයි හිතට සාධාරණයක් ඉටු කරනවා. හිතට සැලකීමක් කරනවා. තේරුණාද? එහෙම කරගන්න පුළුවන් වෙන්නේ කාටද? නෑ බොරු කියන්නේ නැතුව මේ අපි ක්‍රමානුකූලව ඉගෙන ගමු. දැන් ඒ කියන්නේ මේ උපදිනකොට මේ ඔක්කොටම ප්‍රඥාව තියෙන්න ඕන. හිත ගැන බලන්න හදන්න ශක්තියක් ඇති කෙනාට. හිත ගැන බලන්න හදන්න ශක්තියක් නැත්තේ කාටද? ක්‍රමානුකූලව වැඩපිළිවෙලේ ඉදිරියට ආපු නැති කෙනාට. ඒ නිසා මෙතන වැදගත් වෙන්නේ ක්‍රමානුකූලව වැඩපිළිවෙලක එන්න ඕන ඉස්සරහට. එතකොට හිත ගැන බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොයි තැනේදීද? කීවෙනි පියවරේදීද නිවන් මාගේ? පළවෙනි පියවරට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කය ගැන බලන්න. කායේ කායානුපස්සී. ඒක නැතුවට කමක් නැහැ. කියනවා නම් ඌව බලන්න අපිට වෙලාවක් නැහැ. එහෙම කියන්න බෑ. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී. ඊළඟට නේද චිත්තේ චිත්තානුපස්සී දේශනා කරන්නේ. එතන නතර වෙලා හරියන්නේත් නැහැ හැබැයි. දැන් අපි මුල දෙකම අයින් කෙරුවා. සිත දිහා බලාන හිටියා. එතනින් එහාට අධ්‍යයනයකුත් නැත්නම්. ඇයි පෙළ ගැස්මක් ඔස්සේ අධ්‍යයනයේ ඉස්සරහට අරන් ආපු නැතියට මේක ඉස්සරහට තව කරන්න දෙයක් තියෙනවා කියලා තේරෙන්නෙත් නැහැ. සිත දිහා බලාන ඉන්නවා. සිත දිහා බලාන ඉඳලා මදි.
ඇයි ධම්මේ ධම්මානුපස්සී? ඕන් ඔය හතරට තමයි කියන්නේ මාර්ගය කියලා. මොන මාර්ගෙද? නිවැරදිම මාර්ගය. මේ ලෝකයක තියෙන නිවැරදිම මාර්ගය. ලෝකයක තියෙන නිවැරදිම මාර්ගය මොකද්ද? ලෝකයෙන් එතර වෙන මාර්ගය. ලෝක අර්බුද වලට යන මාර්ග නෙවෙයි. ලෝකයකට ලැබෙන නිවැරදිම මාර්ගය වෙන්නේ ලෝක අර්බුද හදාගන්න මාර්ග නෙවෙයි. අපිට කොච්චර තියෙනවද ලෝක අර්බුද හදාගන්න මාර්ග? ඔය හදාගන්නේ යගේට? ඔය හදාගෙන භුක්ති විඳින්නේ යගේට? එනිසා මේ ලෝක අර්බුද හදාගන්න මාර්ගයක් නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. අර්බුදවලට යනවා නෙවෙයි, ඒ ලෝකෙනොත් ඈතර වෙනවා. එතකොට ලෝක අර්බුද කොහෙන්ද? ලෝකයෙන් නිරුද්ධ වුණාට පස්සේ. ලෝකෙන් ඈතර වුණාට පස්සේ මොන ලෝක අර්බුදයක්ද? මොන ලෝකයකවත් අර්බුදයක් නැහැ උන්වහන්සේලාට. එහෙනම් අපි දවසින් දවස හරි මාසෙන් මාසෙකට සැරයක් හරි වඩනවනම් වඩා ගන්න ඕනේ. ලෝක අර්බුද පිණිස පවතින මාර්ගයකටද යන්න ඕනේ. ලෝක අර්බුදයෙන් මිදිලා ලෝකයෙන් මිදලා ලෝකයෙන් ඈතර වෙන මගක්ද වඩා ගන්න ඕන. එතකොට ඒකට හොඳ පෙළ ගැස්මක් අපිට භාග්‍යතුන් වහන්සේ ලබා දීලා නැද්ද? එතකොට ඒක හිත දිහා බලාන හිටියාම විතරක් ඇද්ද? ඒ නිසා ඒක එතෙන්ට ආපු කෙනෙක් කළාට කමක් නැහැ. එතෙන්ට ආපු අය ඒ ටික කරන ගමන් අනිත් අයට කියනවා මෙහෙම. ඔය වැඩක් නැව විදි කරන්න. හිත දිහා බලනින්න. දැන් අනිත් අය මාර්ගේ පටන් ගන්නවා එතනින්. මුල කොටස් ටිකට මොකද වෙන්නේ? මුල කොටස් ටික වඩලා ඒකෙන් අවශ්‍ය ශක්තිය අරන් නැත්නම් ඒගොල්ලෝ ගාව මොකද්ද නැත්තේ? මුල ඕනේ තමයි. දැන් එතෙන්ට ආපු කෙනාට මුල ඕනේද? මුල ඕනේ. හැබැයි මූල ශක්තිය ඕනේ. ඕනම කටයුත්තක් කරද්දී මූල ශක්තිය කියලා එකක් අවශ්‍යයි. ඒ ශක්තිය මත පිහිටලා තමයි ඊටු කොටස කරගන්න පුළුවන් වෙන්නේ. කෙනෙක් මේ මූල ශක්තිය ඒ වගේ අරගෙන ඇවිල්ලා අවුරුදු මං 25ක් කළා 30ක් කළා 40ක් කළා කියලා ඊට පස්සේ ඒක මට මේ කොටස අහු වුණා. මං ඊට පස්සේ මොකද කරේ? ඒ අර කොටස් ටික අතහැරලා මේ ටික එක මෙතනින් පස්සේ තමයි මට මාර්ගය විවෘත වුණේ කියලා එයා කතා කරනවා. එතකොට එයා අවුරුදු 30 40ක් මොකද්ද අරන් තියන්නේ? අර මූල ශක්තිය අරගෙන නෙමෙයි දැවිලා තියෙන්නේ. එතකොට එයා මේ මූල ශක්තිය උපයාගෙන ඊට පස්සේ කොටස කියනවා මාර්ගයේ හැටියට. එතකොට විශාල පිරිසකට මොකද්ද වෙන්නේ? මාර්ගයේ විවෘත වෙනවද? මූල ශක්තිය නැති පිරිස මෙතෙන්ට එන්න ගිහින් මුලාවකට යනවා. මොකද මේ හිතක් නිවැරදි කරන්න ඕන නිවැරදි පිළිවෙල අපි මේ කවුරුත් දන්නේ නැහැ. මොකද්ද හිතක් නිවැරදි කරනවා කියන්නේ? දන්නවනම් කියන්නකෝ. ඉස්සල්ලා නිවැරදි කරන පිළිවෙල අහන්න කලින් හිතක් නිවැරදි කරනවා කියන්නේ මොකද්ද? අන්න තේරෙන්නේ නැහැ. හිතක් නිවැරදිව හිතක් ඊටාම පැහැදිලිව නිවැරදි කරනවා කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ඕන. ඒ තමයි හිතක් නිවැරදිව නිරුද්ධ කරනවා. තේරුණාද කියන එක? ඒක නිවැරදිව නිරුද්ධ කරේ නැත්නම් මේ හිත ආයෙමත්
උපද්දවනවා. තව අලුත් පරපුරක් උපද්දවනවා. ඒ හිත උපදිනව නෙවෙයි ඈ. ඒ හිත කොහොමටත් මැරෙනවා. ඒ මැරෙන එක නෙවෙයි මේ කතා කරන්නේ. මැරෙනවා කියන්නේ ආයේ උපදින ස්වභාවයෙන් ශක්තිය තියෙනවා. ඒ නිසා මරණය නිවනක් නෙවෙයි. తాවකාලික නිවන. මරණය මරණයක්. මරණය නිවනකුත් නෙවෙයි. නිවනට මගකුත් නෙවෙයි. බුද්ධ දේශනාවේ මරණය කොතනකවත් නිවන වෙලත් නැහැ. මරණය නිවන් මග වෙන්නෙත් නැහැ. මරණය තවත් සසර. සසර පුරා තියෙන්නෙත් මෙරි යන එකක්මයි. මරණය දුක. බලන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේදී බුදුරජාණන් චතුරාර්ය සත්‍ය විස්තර කරන තැනදී මරණය දාලා තියෙන්නේ කොතෙන්ද? මරණ ගෙදර අඬන වැළපෙනේව දාලා තියෙන්නේ කොතෙන්ද? දුක්ඛ සත්‍යයට. මරණ ගෙදර මිනිස්සු ශෝකයෙන් ඉන්නවා. ශෝකේ දාලා තියෙන්නේ කොතෙන්ද? වැළපෙනවා. නේ? ශෝකෝ අන්තෝ ශෝකෝ පරිශෝකෝ. ශෝක කරනවා නම් ඒක අයිති දුකට. එතකොට ඒ නිසා මේ දේවල් අපිට අර අවබෝධයකට යද්දී අවබෝධ වෙන්න ඕනේ මොකද්ද කියන කතාව අපි දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද කියන එක? ඉතින් අවබෝධ වෙන්න ඕනේ මොකද්ද දන්නේ නැතුව හිත දිහා බලාන හිටියට ඔය කියන දේ අවබෝධ වෙන්න විදිහක් නැහැ. එතකොට අවබෝධ වෙන්න ඕනේ මොකද්ද කියලා හොඳට හොයලා බලපුවම අපිට බුද්ධ දේශනාවෙන් තමයි දැනෙන්නේ, තේරෙන්නේ. බුද්ධ දේශනාව තමයි අපිට නිවැරදිකරණය කරලා දෙන්නේ. අවබෝධ කරගන්න ඕනේ සත්‍යයි. මොකක්ද අවබෝධ කරගන්න ඕනේ? සත්‍ය. ඒ සත්‍ය තමයි කරුණු 4කින් විග්‍රහ කරලා පෙන්වන්නේ. දුක කියන සත්‍ය. දුක්ඛ සමුදය කියන සත්‍ය. දුක්ඛ නිරෝධය කියන සත්‍ය. නිරෝධගාමිනී පටිපදාව කියන සත්‍ය. ටිකක් ගැඹුරු වෙනවා එහෙම කියන්න ගියාම. අපි හිමින් යමු එතෙන්ට. එතකොට මේවා කියන පාඩම් කරගන්න ගත්ත අයට නම් පාඩම් ගොඩක් හිටපු අයට නම් මේවා ගැඹුරු නෑ කියලා හිතෙයි. හැබැයි ඒ වචන ටික පාවිච්චි කරන්න හොඳට හුරු වෙච්ච දේ එහාටත් කියවලා මෙහාටත් කියවලා දිගට හරහට කියවලා ආපු අයට එච්චර දෙයක් නෙවෙයි මේක වගේ තේරුණාට බුදුරජාණන් වහන්සේ නම් එහෙම දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍යයේ අවබෝධයේ ආනන්ද ගැඹුරුමයි. පරම ගාම්භීර දෙයක්. මේ ලෝක සත්‍යය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නොලැබීම හේතුවෙන් ඊටාම දුකකට පත් වෙලා කෙලවරක් නැති සංසාරයක් එනවා කියලා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හරි ලේසි කියලා හිතන්න එපා කියන. ඒක අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක් අවබෝධ වීමෙන්. ඒ නිසා මට දැන් චතුරාර්ය සත්‍ය තේරෙනවා. ජීවිතේ දුකයි කියලා තේරෙනවා කියලා කියනවා නම් එයාට තේරෙන්න ඕනේ පටිච්ච සමුප්පාදය. පැහැදිලිද? එතකොට දුක තේරෙන්න ඕනේ අම්මෝ මේ ළමයි එක්ක වැඩ කරන එක නම් දුකයි කියලා කියන එක එතනින් අම්මලා කිව්වොත් අපිට දුක තේරිලා ඉන්නේ හාමුදුරනේ දැන් නම් හොඳටම කියලා. අම්මේ පටිච්ච සමුප්පාදේ මොකද්ද කියලා ඇහුවොත් ඒවනම් හාමුදුරනේ ඔය මොකක්වත් මන් දන්නේ මේ ළමයි එක්ක වැඩ කරන එක නම් දැන් මට තිත්ත වෙලා පුදුම දුකක් මේ ජීවිතේ කියනවා. හැබැයි අම්මට ළමයි ගැන තණ්හාව නැද්ද? තියෙනවා. එහෙනම් ඉතින් දුක්ඛ සමුදය තියෙනවානේ. ඒ අම්මගේ දුක්ඛ අවබෝධය තුල සමුදය ඉතිරි වෙලා.
යම් තැනක දුක අවබෝධ වෙලා අවසන් වෙනවා නම් එතන සමුදය අවසන් වෙලා තියෙනවා. සමුදය මොකක් වෙලා තියෙන්න ඕනද? සමුදය නිරුද්ධ වෙලා. ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ නේ. සමුදය නිරුද්ධ වෙනවා කියන්නේ සමුදය නැති වෙලා කියන්නේ සමුදය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඉපේ. සමුදය නැති වෙලා. මොකද්ද සමුදය කියන්නේ? යලි යලි තියෙනවා කියන එක නෙමෙයි යලි යලි හට ගන්නවා කියන එක. ඉතින් යලි යලි හට ගන්න එක නැති වෙලා. ඒ කියන්නේ යලි යලි හට ගන්න එකට තමයි උප්පාදේ කියන්නේ. උප්පාදේ නැති වෙලා. ඒ කියන්නේ අනුප්පාද වෙලා. එහෙනම් නිරෝධය කියන්නේ මොකද්ද? ආන්ගේ අනුප්පාදයට. දැන් අපිට කේන්ති යන්නේ නැද්ද? කේන්තිය නැති වෙලා යන්නේ නැද්ද? එතකොට අපිට කේන්ති නැති වුනහම කේන්තිය නිරුද්ධයි නේද? ඇයි නිරුද්ධ නැත්තේ? කේන්තිය ආයි හටගන්න නැති තැනකටම ගිහින්ද? නෑ. කවුරු හරි ඇහුවොත් තමුසෙට කේන්ති ගියා නේද කියලා ඇහුවොත් මේ එන්න එපා තමුසෙ කියන්න කියලා ආයි කේන්තියනවා. නැද්ද? ඒ කියන්නේ ආයි අපිව කේන්ති ගස්සන්න පුළුවන්. අපිට වෙලාවකට රාගයන් ඇති වෙනවා. ලෝභකම් ඇති වෙනවා. ඒවා ඒ වගේම නැති වෙලා යනවා. ඒතර ලෝභය නිරුද්ධයි කියලා කිව්වොත් මොකද්ද වෙලා තියෙන්නේ? නිරුද්ධ වෙලාද? අනුපාදයට ගිහින්නේ නෑනේ. ආය ආසහිතෙන්ද දෙයක් වෙන්නොත් එහෙම ආය ලස්සන සද්දයක් ඇහුනොත් මිහිරි සද්දයක් ඇහුනොත් ආය උපදිනවා. සද්ද මුල් කොට. මොනාරි රසයක් තොල ගෑවොත් එතකොට අපි මේ දකින නිවන මොකද්ද? නිවන් తాවකාලික නෑනේ. අපි දකින නිවනක් නෑ. අපි මේ තණ්හාව එක්ක යන ගමනක් තියෙන. එහෙනම් සමුදයමයි මේ තියෙන්නේ. ඉතින් මේ වචන පරිහරණයට වඩා මම කැමති අපිට තේරෙන තැනකට මේ ටික අරගෙන යන්. යන් කියන්නේ මේ එක දේශනාවෙන් මේ තේරෙම තේරෙන්නේ නැහැ. අපි මේ පෙළ ගැස්ම අරගෙන යන් කොතෙන්ටද මේ ටික තේරුම් ගන්න පුළුවන් තැනකට. එතකොට මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕන. මොන වගේ දෙයක්ද අපිට අවශ්‍ය කරන්නේ මේක අරගෙන අවශ්‍ය තැනට යන්න. මොකද ප්‍රායෝගික ජීවිතය තුළ මේක අරගෙන යන්න ඕන. පැහැදිලිද? කොතෙන්ටද යන්න ඕනේ? අවබෝධය කරා. එහෙනම් අවබෝධය කරා යන විදිහට මේ වැඩේ සිද්ධ වෙන්න මොකද්ද අපිට ඕනේ? සෑම කටයුත්තක් එක්කම විශේෂ සිතක් උපදවන්න ඕන. මොකද්ද? මා මේ කටයුත්තේදී අවබෝධය කරා යන ඉලක්කයකින් මේ කටයුත්තට මුහුණ දෙනවා. තේරුණාද? අවබෝධය දැන් ඔබ නැවත බලන්න අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා අංක 4. ඒකේ මා මේ කාරණාව මතු කරලා තියෙනවා. අපි ගාව පරමාර්ථයන් අතරින් ප්‍රධාන වශයෙන් අපි හිතේ පරමාර්ථයක් ඇති කරගන්න ඕනේ. මට නිවන් දකින්න වොමනයි. නිවන් දකින්න පරමාර්ථයක් හිතේ තදින් තියාගන්න ඕනේ. වෙනස් නොවෙන්න.
දැන් බෝසතාණන් වහන්සේ බුදු වෙන පරමාර්ථය හිතේ තියාගෙන නෙමෙයිද පාරමිතා පුරන්නේ. නේ? අන්‍යයන්ට උදව් කරන්නේ නැද්ද එතකොට? දැන් මම මේ මුලදීම කිව්වනේ මේ අනිත් අය ගැන සලකා බලන්න ගිහිල්ලා අපි අසාධාරණයට ලක් වෙනවා කියලා. එතකොට බෝසතාණන් වහන්සේ ඒ වගේ අසාධාරණයට ලක් වුණේ නැහනේ. එතකොට උන්වහන්සේ ගාව තිබිච්ච සුවිශේෂී ලක්ෂණය මෙතනින් අඳුරගන්න. මොකද්ද? අන් අයට උපකාර කිරීම තමයි උන්වහන්සේත් කරගෙන ආවේ. අන් අයට යුතුයකම් ඉටු කිරීම තමයි උන්වහන්සේත් කරගෙන ආවේ. ඒ තැන්වල ඒ අවශ්‍ය කරන පරිදි වගකීම් දරපු එක තමයි උන්වහන්සේත් කරගෙන ආවේ. මුළු සමස්ත බෝධිසත්ව ජීවිතේ පුරාව. එතකොට මේ අනිත් අයට යුතුයකම් ඉටු කිරීම තුල නෙවෙයි මේ අසාධාරණ එහෙනම් අපිට සිද්ධ වෙන්නේ. ඒක වරදවා තේරුම් ගන්නත් එපා. වරදවා තේරුම් අරගෙන අනිත් අයට කරන යුතුයකම් වගකීම් ඉටු කරන එක නවත්තන්න යන්නත් එපා. වැඩේ වර්ධිනවායි. නැත්තම් දැන් අර ඉස්සරලාම කියපු එකට තේරෙන්නේ මේ ඒ කට්ටිය ගැන හිතලා වැඩක් නැහැ මං ගැන බලා ගන්න ඕනේ කියලා එකක් හිතට එනවා. මම කිව්වේ අනිත් අයගේ වැඩ නවත්තන්නවත් හිත ගැන සැලකිල්ලෙන් ඉන්න හිත දිහා බලාගෙන ඉන්න කියලානේ කිව්වේ. මං ඔක්කොම වැඩ පැත්තකට දාලා උයන්නෙත් නැහැ. රෙදි හොදලා දෙන්නෙත් නැහැ කාටවත්. මොනවත් කරන්නේ මං අද ඉඳලා මගේ හිත දිහා බලාගෙන ඉන්නවා. එහෙම කිව්වා කියලා ඒක ප්‍රායෝගික නෑ. ඒක නිසා හිත ගැන සැලකිල්ල යොමු වෙන්නත් ඕනේ. අනිත් අයගේ කටයුතු ටික කෙරෙන්නත් ඕනේ. ඒක අපේ යුතුයකමක්. ඒක අපේ වගකීමක් නම්. ඒ යුතුයකම් වගකීම් කොටසින් මගහැරලා යන්නේ නැහැ. හැබැයි ප්‍රධාන යුතුයකම මොකද්ද? හිත ගැන සැලකිල්ලෙන් ඉන්නවා. එතකොට ක්‍රියාවේ යෙදෙන්නේ නැද්ද? යෙදෙනවා. ඒ ක්‍රියාවේ යෙදෙනවා කියන්නේ මොකද්ද? ඔව්. ක්‍රියා එකකද යෙදෙන්නේ? ක්‍රියාකාරකම් සමූහයක. ඔන්න ඔය සමූහයක එකතුවට අපි කියනවා කාය කියලා. මොකද්ද කියන්නේ? කාය කියනවා සමූහයකට. සමූහයක එකතුවට කියනවා කාය කියලා. ඒ වචනේ ඔබ නිතර අහලා නැතුව ඇති. විඥාන ආකාර 6ක් තියෙනවා. එතකොට ඒ 6ට කියනවා චෛමේ භික්කවේ විඥානකාය. විඥානේ 6 ආකාරයි කියලා. ඒ 6ෙම එකතුවට කියනවා විඥානකාය. එතකොට ඒ විදිහට 6ටම ඒ 6ක් සමූහයක් නේ එතකොට. ඒ වගේ විදිහට කියනවා. එතකොට දැන් ඊගාට හුස්ම රැල්ල ගැන බලනකොට එක එක ක්‍රියාකාරකම් අහු වෙනවා ඒකේ. ඒ පෙන්නන සියලු ක්‍රියාකාරකම් ඒකට කියනවා සබ්බකාය. ඒ සියල්ලටම සංවේදී වෙනවට කියනවා සබ්බකාය පටිසංවේදී. පැහැදිලිද කියන එක? එතකොට කාය කියන එකේ තේරුව මොකද්ද? සමූහය. එතකොට ආන්ගේ සමූහයක කියන ක්‍රියාකාරකම් සමූහය. ආන්ගේ ක්‍රියාකාරකම් සමූහයට අවධානය යොමු වෙනකොට ඒකට කියනවා මොකද්ද? කායේ කායානුපස්සී. පැහැදිලිද කියන එක? ඒක තමයි ගැඹුරු අර්ථය. හැබැයි මුළු ක්‍රියාකාර සමූහයක් අහුවෙන්නේ නැහැ මුලින්. නේද? අහුවෙන්නේ එහෙනම් එක ක්‍රියාකාරකමක් නේද? නෑ, වැරදුනා ඔබට.
මුලින් එකක් අහුවෙන්නේ නැහැ. ක්‍රියාකාරකම අහුවෙන්නේ නැහැ. සමූහය අහුවෙනවා මිටියා. මිටියට නමක්. ක්‍රියාකාරකම් මිටියක් අහුවෙනවා. අහුවෙනකොට මිටියට නමක් වැටෙනවා මිසක ක්‍රියාකාරකම් අහුවෙන්නේ නැහැ ඒකේ. දැන් ඔබ අත සොලවනවා. තේරුණාද? අත සොලවනවා කියලා කිව්වහම ඔබට අහුවෙන්නේ අත. අත හකුලවනවා, අත දිගාරිනවා. එහෙම එකක් අහුවෙනවනේ. සම්මිංජිතං වා අසහරිතං වා. සම්මිංජිතේවා පසහරිතේවා. සම්පජානකාරී හොති. ඒක එතනින් පටන් ගන්න කියනවා. එතකොට සමූහයට තමයි කාය කිව්වේ එතන. සමූහය දිගාරිනවා, හකුලවනවා. ඒ සමූහය යම් ක්‍රියාකාරකත්වයකට ලක් කරලා තියෙනවා. සමූහයක් අරගෙන සමූහය ක්‍රියාකාරීත්වයකට ලක් වෙලා අතපය දිගහරින අකුලවන ඒවා ටික එකතු කරලා අපි කියනවා මොකද්ද? ව්‍යායාම කළා. ඇත්තටම ව්‍යායාම කියලා මොකද්ද කරේ? අතපය දිගහැරීම් හැකලවීම සමූහයක් එතනත් කරේ. අන්න ඒ වගේ එක එක මිනිස්යාට තේරෙන තැනකට අනුව බුද්ධ දේශනාව විවෘත කරලා තියෙනවා. හැබැයි හැමදාම කායානුපස්සනාව කියන්නේ අතපය හැකිලිම දිගහැරීම විතරක් නෙවෙයි. හැමදාම බුද්ධ දේශනාව වෙන්නේ ඒක වෙන්නේ නැහැ. ඒ දේශනාව ඇතුලේ අපිට මේ කාය කියනක විග්‍රහ වෙන්න ඕනේ. ඉරියව් සමූහයක් කායානුපස්සනාව වුණා නම් ඉරියව් කියලා කියන්නේ ක්‍රියාකාරකම්. ඉරියව් පැවැත්වීම් සමූහයක්නේ. එතකොට ඉරියව් පැවැත්වීමක් යනු ක්‍රියාකාරකමක් නෙවෙයිද? තේරුණාද කියන එක? ඉරියව් පැවැත්වීමක් යනු ඉරියව්වක් පවත්වනවා කියන්නේ ක්‍රියාකාරකමක් නෙවෙයිද? ක්‍රියාකාරකම් සමූහයක් තමයි අපි එතකොට අපි මේ ඉරියව් පැවැත්ම කියලා අරන් තියෙන්නේ. එහෙනම් ඉරියාපත භාවනාව අපිට කියලා දෙනවා ලොකු පාඩමක්. හැබැයි මේ ලොකු පාඩම ආරම්භයේදී තේරුම් ගන්න හදනවා කියන්නේ කවුරු හරි. ඒ විශාල පාඩම පොතකින් කියවලා හරි බණකින් අහලා හරි ඒක එහෙම පිටින් මෙතෙන්ට යොදවන්න හදනවා කියන්නකො. ඒක ප්‍රායෝගික නැහැ. මම මේ මාර්ගයට උපදේශයක් නෙ දෙන්න ඕනේ. මග පෙන්වීමක් නෙ මේක කරන්න ඕනේ. ඒ නිසා ඒකට උදව් මම මේ කරන්නේ. ඒ නිසා ඔබ පටල ගන්න එපා. ඇහෙන සියලුම දේ මා දැන් මේ කියපු කරුණුත් එකවර එතන ගිහිල්ලා ඊට පස්සේ එකපාර බලන්න හදන්න එපා. මුලින්ම ඔබේ ක්‍රියාවන් ටිකට සිහිය පැවැත්තලා පුරුද්දක් නැත්නම් හුරුවක් නැත්තම් ඒ ගැන මුලින්ම ඇත්තටම සිද්ධ වෙන්නේ සිහිය පුරුද්දකට යනවා. පැහැදිලිද? පුරුදු වෙනවා සිහිය පවත්තන්න. පවත්තලා මේක හොඳට ගැඹුරට අවබෝධ වෙන තැනේදී සියලු පුරුදු අවසන් කරනවා මේ සිහිය. තේරුණාද නැද්ද කියන එක? ඒවා හිමීට තේරුම් ගන්න ඕන දේවල්. ගැඹුරට යනකොට පුරුද්දට කරන එක නතර වෙනවා මේ සිහිය නිසා. පුරුද්දට කරන එක නතර වෙනවා මේ සිහිය නිසා. එහෙනම් කරන්නේ මොකක් නිසාද? සිහිය නිසාමයි කරන්නේ. දැන් උදාහරණයකට අපි ගාතාවක් කියව බෝධිය වට යනවා. තේරුණාද? ඒ ගාතාවෙන් පස්සේ තව ගාතාවකට යනවා. දැන් අපිට වෙන ඒවා කල්පනා කර මේ ගාථා පෙළම කියවන්න පුළුවන් නේ. කියවෙන්නේ.
ඒ පුරුද්දට යනවා. දැන් මෙයා සිහියෙන් ගාථා කියවන තැනට අරන් යනවා. සිහිය දියුණු කරගන්න. එහෙම වෙද්දි මෙයාගේ සිහිය පොඩ්ඩක් පිටට ගියා කියන්නකො ගාථා නතර වෙනවා. නතර වෙලා ඊළඟ එක මොකද්ද කියලා එකපාර නතර වුණාන් පස්සේ සිහිය එනවා. ඇවිල්ලා හොයනවා මොකද්ද අවසන් උනේ. දැන් මොකද්ද ඊළඟට පටන් ගන්න තියෙන්නේ. එහෙම නතර වෙනවා. තේරුණාද? එහෙනම් සිහියෙන් ඇවිදින්න ගියොත් දවසක සිහිය නැති වෙච්ච ගමන් ඇවිදින එක නතර වෙන හිටකට බලාගෙන ඉන්නවා. එතකොට ඔබට මම මෙහෙම කිව්වම චුට්ටක් ඔබේ ප්‍රායෝගිකත්වයේ අල්ලගන්න අවශ්‍ය පුංචි ටෙක්නික් එකක් හම්බෙයි. නමුත් තාම අපිට එහෙම වෙලා නැහැ. ඕනතරම් වෙන කල්පනා ඔස්සේ ඇවිදින්න පුළුවන් වෙලා. එහෙනම් පුරුද්දට ඇවිදිනවා. කමන්නේ. ඒ පුරුද්දත් එක්ක සිහිය අරන් එන්නකෝ. සිහිය මේ පුරුද්ද නවත්තයි. තේරුණාද මං කියන එක? දැන් අපිට වෙන දේවල් ගැන හිතා වෙන දේවල් ගැන කතා කර පිහියෙන් ලුණු කපන්න බැරිද? එහෙනම් ඔබ පිහියෙන් ලුණු කපනවද මේ සිහියෙන් කපනවද? පිහියෙන් කපන්න පුළුවන් වෙලාවක පුරුද්දට කරන්න පුළුවන්. හැබැයි සිහියෙන් ලුණු කපලා ඒක කොහොම හරි සිහිය ගෙන આવොත් ඔතෙන්ට. සිහිය පිට ගියාට පස්සේ ලුණු ගෙඩිය අතේ තියාගෙන බලන් ඉඳී. තේරුණාද? පිහියට තියාන අල්ලගෙන ඉඳී. ඇයි? සිහිය නැහැ. මේ ක්‍රියා ඔක්කොම සිහියෙන් කරනකොට පුරුද්ද නතර කරන්න පුළුවන් කියන එක දැන් තේරෙනවද? එහෙනම් මේ සිහිය දියුණු වෙනකොට හැබැයි ඒක වෙන්නේ. සිහිය දියුණු වෙනකොට සියලු පුරුදු වලින් මේ හිත මුදවනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සිහිය කියලා කියන්නේ ධර්ම මාර්ගය කියලා නම් කිරුවේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා උන්වහන්සේ නම් කළා මේක. තේරුණාද කියන එක? එතකොට මම මේ උත්සාහ කරන්නේ පොඩි ප්‍රායෝගිකත්වයක් ඔබට දැනට ගන්න පුළුවන් පොඩි ප්‍රායෝගිකත්වයක් පෙන්නලා අන්න පාර කියලා පෙන්නන එකයි. මඟ පෙන්වීම කියන්නේ ඒකයි. මට කරලා දෙන්නත් බෑ. දැන් මම ওই විදිහට මාත් කරගන්න ඕනේ. ඒ අතරතුරේ මේන් පාරක් තියෙනවා නම් මේ හරි දේ බලලා යන්න කියලා පොඩි පාරක් පෙන්වන්න විතරයි උත්සාහයක් ගන්න. ඒ ඇරෙන්න අපි මේකේ මහා දක්ෂයෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් පෙන්ලා තියෙන පාර ඒකේ අඩුපාඩුකම් කියන්න අපි දඟලුවොත් වෙන්නේ අපිටම වැඩේ වරදිනවනේ. ඒ නිසා මම නම් එච්චර හපනෙක් නෙවෙයි. තේරුණාද? මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල මේක හිමීට ජීවිතයේ තුල ප්‍රායෝගිකකරණය කරගන්න ලොකු වීරියක් ගන්නවා කෙනෙක්. ඒ අතරතුරේ අපිට පුංචි බත් හැන්දකින් දාන හැන්දකින් උදව් උපකාර කරන අයට පුළුවන් විදිහකට මේ පාරේ මේ පෙන්වා දීම කරන්න උත්සාහ කරනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා මම නම් දන්නේ නැහැ. කවුද දන්නේ එහෙනම්? භාගවතෝ ජානාති. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. ඒ කියන්නේ මම බුදු කෙනෙකුත් නෙවෙයි. බුදු වෙන්න පුළුවන් තත්ත්වයක ඉන්න කෙනෙකුත් නෙවෙයි. මම වනාහි ශ්‍රාවකෙක්මයි. ශ්‍රාවකෙක් වෙන්න උත්සාහ කරනවා තාම. ඇයි? සම්පූර්ණ ශ්‍රාවකත්වය කියන්නේ ලොකු ගැඹුරු අවබෝධයක් එක්ක යන්න ඕන එක. අපි ශ්‍රාවකයෝ වෙන්න වීරිය කරනවා. හැම මොහොතකම ශ්‍රාවකත්වයේ තියාගන්න වීරිය කරන්න ඕන. නේ? ඒ නිසා අපි මේ විදිහේ වටහා ගැනීමකට යන්න ඕන. ඉතින් මට මේකේ මඟ පෙන්වීම ඉදිරියට තව කරගෙන යන්න වෙයි. ඉතින් අපි අද දවසේ යම් කරුණු ටිකක් ඉතා සරලව කතා බස් කළා. එතකොට අවබෝධයට මඟ පෙන්වීම යටතේදී
අපි විශේෂයෙන් අපේ හිතට ගන්න ඕන දේ තමයි දැන් මම ඔබට මඟ පෙන්නනවා වගේ ඔබ ඔබේ හිතට මඟ පෙන්වන්නෙක් නේද? ඒ හින්දා තමයි මං කිය අවබෝධයට මඟ පෙන්න කටයුත්තේදී. ඒක හාමුදුරුවන්ගේ වැඩන්නේ. කියන්න බෑ දැන් ඔබට. ඔබ ඔබේ නොමග ගිය හිතට මඟ පෙන්වන්න ඕන. ඔබ ඔබේ හිතට සලකන්න ඕනේ. කොහොමද සලකන්නේ? ඉල්ලන කැවුමක් දීලා. එහෙනම් එයා කැවුම් ඉල්ල අඬනවා නම් මොකද කරන්න ඕනේ? ඔව්. එයා කැවුම් ඉල්ලන්න තරමට මෝඩ වුණේ ඇයි කියලා දෙන්න. ඒක කියලා දෙන්නත් අපි එයාගෙන්ම ඉගෙන ගන්න ඕනේ එයා මොකද්ද කරපු මෝඩකම කියලා. එතකොට ඒ ගැන බලන්න සැලකිල්ලෙන් ඉන්න ඕනේ. එතකොට ඒ සැලකිල්ලෙන් බලලා සැලකිල්ලෙන් ඒක අවධානයට යොමු කරලා ඒ සැලකිල්ල තුලම අපිට යම් පැහැදිලි වීමක් වෙනකොට ඇත්තටම හිතත් ඒක පැහැදිලි කරගනි. පැහැදිලිද කියන එක. ඉතින් ඒ නිසා එහෙම තැනකට යන්න මේ කටයුත්ත තුල අපි අපේ හිතට මඟ පෙන්වීමක් කරගන්න වෙනවා. ඉතින් අද මේ ධර්ම අවබෝධයට මඟ පෙන්වීමේ කටයුත්තට මේ විදිහේ මේ ධර්ම දානයකට අතහිත දීලා මේ ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ ඉතාලියේ මේ වන විට වාසය කරන දරු දෙපළක් සුසන්ත ප්‍රීතිකුමාර මහත්මයා සහ නිමාලී මුතුනායක මහත්මිය කියන දෙපළ විසින් ඒ දෙදෙනා අද දවසේ මේ ධර්ම දාණයට දායකත්වයේ සපයලා ඔබට වටිනා ධර්ම අවබෝධයකට යා හැකි මඟ පෙන්වන්න ඒ ධර්ම දාණයට ශක්තිය ලැබලා දීලා මහත් වූ පුණ්‍ය ධර්මයක් මහත් වූ කුසල ධර්මයක් එයාලගේ ජීවිතවලට රැස් කර ගන්නට යෙදුණා. ඉතින් මේ පුණ්‍ය කුසල ධර්මයන් රැස් කරගෙන ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා ඒ සුසන්ත ප්‍රීතිකුමාර මහත්මයාගේ ආදරණීය පියාණන් 2018 දෙවැනි මාසේ 4 වෙනිදා මිය ගිහිල්ලා ඒ මිය පරලොව ගිය ආදරණීය පියතුමා ප්‍රේමරත්න පියතුමා නැත්නම් ආර්.ඩී. පියදාස නමින් ඇමතුව ඒ පියතුමාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමන් වෙනුවෙන් මේ ධර්ම දාණය සිදු කරන මේ මොහොතේ එතුමන්ට මේ උතුම් පුණ්‍ය කුසල ධර්මයේ ජනිත එතුමන්ට මේ උතුම් පුණ්‍ය කුසල ධර්මයේ අනුමෝදන් වේවා. ඒ තුලින් එතුමන්ගේ යම් ආකාර වූ දුකක් පීඩාවක් තිබෙත් නම් ඒ සියලු දුක් පීඩා දුරු වේවා. සැපවත් දිවි පෙවෙතක් ඇති වේවා. විශේෂයෙන් මේ උතුම් ධර්ම අවබෝධයට එතුමන්ට උපකාරක ශක්තියක්ම වේවා කියලා සාදු කියමු. ඒ වගේම ඒ නිමාලි මුතුනායක මහත්මියගේ ආදරණීය පියාණන් මිය ගිහිල්ලා සුමිත් මහත්මයා කියන ඒ පියාණන් ජනප්‍රිය මුතුනායක කියන නමින් හඳුන්වනවා. එතුමන් අවුරුදු 29කට පෙර මිය පරලෝ ගිහිල්ලා. එතුමන්ටත් මේ පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමන්ගේ ජීවිතයත් සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනට මඟ විවර වේවා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලොව ගිය තවත් නම් සඳහන් නොකලා වූ යම් ඥාතිවරයෙක් වේ නම් පින් බලාපොරොත්තුෙන් සිටින ඒ දෙපළගේම නමින් මිය ගිය සියලු ඥාතියෝද හිතයිසියෝද මේ පින් ලබා ගනිත්වා, සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම සුජීවත්ව සිටින ආයත පින් අනුමෝදන් කරන්න ඕන. මියගේ ආයත පින් අනුමෝදන් කරනවා. එතකොට ඒ සුජීවත්ව සිටින ආදරණීය මෞතුමිය ආර් සුනිලා රංජනී මෑණියන්ට මේ පින් අනුමෝදන් කරනවා. එතුමියට නිරෝගී සම්පන්නිය ලැබේවා, තිර ජීවනය සැලසේවා,
උතුම් ධර්ම අවබෝධයට මඟ හෙළි වේවා කියලා සාදු කියමු. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙන විශේෂයෙන් ඒ ප්‍රේමරත්න පියතුමාණන්ගේ දරු පිරිස හැටියට සුසන්ත ප්‍රීති කුමාර, සුදත් ප්‍රේමසිරි, ශ්‍රියා දමයන්ති, සුසිල් අනුර කුමාර, ඒ වගේම සිරෝමි මල්කාන්ති කියන දරු පිරිසටත් මේ පින් අනුමෝදනා කරනවා. ඒ අයත් සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් දහම් මගටම යොමු වේවා කියලා සාදුකාර පවත්වමු. ඒ වගේ මේ පවුල් වලට සම්බන්ධ දරුමුණුබුරු පිරිසක් ඇත්නම් ඒ හැම දෙනාටත් යහපතම දියුණු කරගන්නට ලැබේවා, සියලු කටයුතු සාර්ථක වේවා, උතුම් දහම් මඟ විවර වේවා කියලා සාදු කියමු. අවසානයේදී අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්න මූලික වුණු ඒ නිමාලේ මුතුනායක මහත්මිය වගේම ඒ සුසන්ත ප්‍රීති කුමාර තරුණ මහත්මයාටත් මේ පින් අනුමෝදනා වෙලා ඒ අය සැපවත් වේවා. ඒ අයගේ සියලු බලාපොරොත්තු විශේෂයෙන් ඉතාලියේ කටයුතු කරන ඒ අයට ජීවිත ආරක්ෂාව රැකවරණය සැලසේවා, නිරෝගී සම්පන්නිය සහ තිර ජීවනය සැලසේවා. කරන හැම කටයුත්තක් තුළින්ම සාර්ථකත්වයේ උදා වේවා. උතුම් නිවන් මඟ පසක් කරගන්න මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියමු. ඒ වගේම විශේෂයෙන් අපේ ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඒ දෙවි බඹුන් මේ පින් අනුමෝදනාවෙන් සතුටු වෙලා මේ ශ්‍රී ලංකා ධර්ණිතලය තුල උතුම් සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය උදෙසා කටයුතු කරන සියලු මහා සංඝරුවනට දිව්‍යංගේ දිව්‍ය ආශිර්වාදය ලබා දෙත්වා. මේ බුද්ධ ශාසනය බබලවන්ට යම් කිසි ස්වාමින් වහන්සේ නමක් පිනක මේ මිනිස්සෙන්ව පිහිටවා කටයුතු කරන්නේද, පින් බලයේ වටිනාකම කියා දේද, ඒ වගේම කුසලයක යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරවාවිද, ඒ ප්‍රගුණ කරවීමට මඟ කියා දේද, ඒ සියලුම ස්වාමින් වහන්සේලාට පින්වන්ත මහා සංඝරුවනට දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදය සැලසේවා, දිව්‍ය පිහිට ආරක්ෂාව සැලසේවා. උතුම් සම්බුද්ධ ශාසනය බබලවන්නට ඒ මහා සංඝරුවනේ ශක්තියට දෙවියොත් උදව්පකාර කරමින් ඒ දෙවි බඹ පිරිසත් උතුම් මඟඵල නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම මේ මහා සංඝ රත්නයට මේ ශ්‍රී ලංකා ධර්ණිතලයේ උතුම් සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් බබලවන්නට ශක්තිය ලැබේවා. ඒ මහා සංඝරුවනට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ සැලසේවා. උතුම් මඟඵල නිවනම විවර වේවා කියලා සාදු කියමු. ඒ වගේ මේ මහා සංඝරුවන වෙනුවෙන් විවිධාකාර අපෝපස්ථාන සිදු කරන දායක පක්ෂයට, දායකාවන්ගේ පක්ෂයටත් විශේෂයෙන් භික්ෂුණීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදනා වෙලා ඒ භික්ෂුණීන් වහන්සේලාත් මේ සංඝරුවන හා සමගාමීව මේ සම්බුද්ධ ශාසනය බබලවන්නට ගන්නා උත්සාහයන් සාර්ථක වේවා. ඒ සිව්වනක් පිරිසටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ හෙළි වේවා කියලා සාදු කියමු. එහෙමනම් අවසානයේදී අපි හැම සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වූ ඔබ හැම දෙනාටමත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම වහවහ අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදුකාර පවත්. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.